සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, උතුම් පින්බර අරුණෝදය සඳහම් ධර්ම දේශනා මාලාවේ තවත් එක් සඳහම් දේශනාවක් සමගිනේ ඔබ අද සියලු දෙනා එකතු වී සිටින්නේ. පින්වත්නි, අද දවසේ මේ උතුම් සඳහම් දේශනාව සඳහා බැතිබර දායකත්වයේ අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය විසින්. පින්වත්නි, ඔබ අපි සෑම සියලු දෙනාගේම ජීවිතවල අපි බොහෝ දිනකට තිබෙන්නා වූ ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතයට එන අර්බුද ප්‍රශ්නවලට මුහුණ දෙන්නට තියෙන නොහැකියාව. අපි තේරුම් ගත යුතුයි, අපි කැමැතිවත් අකමැතිවත් අපි නොසිතන විදිහට, අපි නොපතන විදිහට, අපි සූදානම් නොවන ආකාරයෙන් නොයෙකුත් අර්බුද ප්‍රශ්න ගැටලු අපි කරා පැමිණෙනවා. බොහෝ දිනකට තිබෙන්නා වූ අර්බුදයක් තමයි මේ පැමිණෙන අර්බුද ප්‍රශ්නවලට මුහුණ දෙන්නට තියෙන නොහැකියාව. පෞල් ප්‍රශ්නයක් ගත්තත්, සමහරට රැකියා ස්ථානීය ප්‍රශ්නයක් ගත්තත්, සමහර වෙලාවට දරුවන්ගේ ප්‍රශ්නයක් ගත්තත්, ඉඩකඩම් යාන වාහන ගැන ප්‍රශ්න ගත්තත්, මේ ප්‍රශ්නවලට පුදුම විදියට සිත් කඩාගෙන වැටෙනවා. මුකුත් කර තියාගන්න බැරි වෙන විදියට දින ගණන් ඒ ගැන කල්පනා කර කර විඳවන තත්ත්වයට සිත්පත් වෙනවා. මෙන්න මේ අර්බුදය නිසා. මේ ධර්මයේ ශ්‍රවණය කරන, අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබට ආන්ගේ අර්බුදයේ පවතිනවා නම් අද අපි කියා දෙන්න යන කරුණු ඔබට ගොඩාක් වැදගත් උපකාරයක් බවට පත් වේ. පින්වත්නි, අපි කුඩා කාලයේදීත්, තරුණ කාලයේදීත්, වැඩිමහලුවත් වයසට ගොස් අවසානයේ අපේ ජීවිත අහිමි වෙලා යනකම් අපේ ජීවිතවලට නොයෙකුත් දේවල් පැමිණෙනවා. අපි පොඩි කාලේ සමහරලාට හිතපු නොසිතපු දේවල් තමයි අද අපි කරන්නේ. සමහරට අද අපි අපේ ජීවිතයේ අනාගතය ගැන නොසිතන දේවල් තමයි අනාගතේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒක මේ ජීවිතයේ පවතිනා වූ ස්වභාවය කියන එක වටහා ගැනීමට අපි තුල තියෙන නොහැකියාව නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. ඒ කියන්නේ ජීවිත ස්වභාවය මනා අයුරින්, නිසි අයුරින් තේරුම් ගත්ත යම් කෙනෙක් වාසය කරනවාද, ඔහුට ඔහුගේ ජීවිතය කරා විවිධ අරුබුද, විවිධ ප්‍රශ්න, විවිධ ගැටලු, මේ වේදනා, දුක්ඛම් කටළු වෙද්දී ඔහු ඒකට සූදානම්, ලෑස්ති වෙලා සිටින්නේ. ඒ බඳු ලෑස්ති වෙලා සිටින කෙනෙකුට නම් මේවට දරා ගන්නට හැකියාවක් ලැබෙනවා.
නමුත් සමාජයේ දෙස බැලූ කල්හි සමහරට ඔබ ඔබේ දෙස බැලූ කල්හි ඔබ ඔබේ පවුල දෙස බැලූ කල්හි ඔබ ඇසුරු කරන යහළු හිත මිත්‍රාදීන් දෙස බැලූ කල්හි ඒ ආකාරයෙන් ජීවිතයට පැමිණෙන අර්බුද එහෙම නැත්නම් ප්‍රශ්න ගැටලු සාර්ථකව මුහුණ දෙන්නට निराකරණය කරගන්නට පුළුවන් ඒ සමත් හැකියාව තියෙන අය ඉතාමත්ම අතලොස්සයි. සමහර ලාවට අපිට සොයාගන්නට බැරි තරම්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්ම මාර්ගයේ තුල තමන් ධර්මය කොච්චර දියුණු කරලා තියෙනවද? කොච්චර දුරකට තමන් ධර්ම මාර්ගයේ තුල වැඩිලා තියෙනවද කියන එක තමන්ට හඳුනා ගන්න තියෙන අවස්ථාවක් තමයි අර්බුද තමන් කරා පැමිණීම. ගැටලු ප්‍රශ්න තමන් කරා පැමිණීම. ඒ ගැටලු ප්‍රශ්න තමන් කරා පැමිණෙද්දිත් තමන්ට පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් සංසිඳීමෙන් යුක්තව ඒ අර්බුද ගැටලු निराකරණය කරගන්න ඔබ හොඳට ධර්මයේ තුල වැඩිච්ච කෙනෙක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අර්බුද ගැටලු ප්‍රශ්න එද්දී විවිධ දේවල් එද්දී කායිකවත් මානසිකවත් ඔබ පීඩාවටපත් වෙලා අඬලා වැළපෙමින් සුසුම් හෙළමින් බොහෝ දුක් පීඩාවන්ට ඔබපත් වෙනවා නම් ඒ කියන්නේ ඔබ තුල මේ තාක් ධර්මයක් අභ්‍යන්තරේ වැඩිලා නැහැ කියන එක. භාග්‍යතුන් වහන්සේගේ හරි ලස්සන අපූර්ව දේශනාවක් තියෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ කරුණු 8ක් තියෙනවා. ඒ කරුණු 8න් මේ ලෝක සත්‍යව යට කරගෙන යනවා. ඒ කරුණු 8 තමයි ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක, ඊළඟට යසයස එහෙම නැත්නම් කීර්තිය, අපකීර්තිය කියන මෙන්න මේ කරුණු. මේ කරුණු 8 භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ලෝකේ නොපැමිණි මේ කරුණු 8න මුහුණ නොදුන් කිසිදු සත්‍යයක් සොයාගන්නට ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි මනුස්ස ලෝකයේ උපන් අපි සෑම සියලු දෙනාටම ලාභය කියන එක මුහුණ දෙන්නට තිබෙන ධර්මතාවයක්. ඒතර ධර්මතා අපි හොඳ වුණා කියලා, අපි නරක වුණා කියලා, එහෙම නැත්නම් අපි බුද්ධිමත් කියලා, අපි බුද්ධිමත් නැහැ කියලා, අපි පෝසත් කියලා, දුප්පත් කියලා, අපි දරුවෙක් කියලා, එහෙම නැත්නම් අපි වැඩිහිටියෙක් කියලා, තරුණ කෙනෙක්, කාන්තා කෙනෙක්, පිරිමි කෙනෙක් කියලා මේ කිසි ભેදයක් නැහැ ලෝක ධර්මතාවලට. ඒතර ලාභේ නැමැති ලෝක ධර්මයේ තමන් කරා පැමිණෙද්දී ඒක අපි මුහුණ දෙන්නේ, ඒක අපිට දරන්න පුළුවන්ද, අපි ඒක ඉදිරියේ හැසිරෙන්නේ කොයි වගේද කියන එක මත බොහෝ දේවල් තීරණය වෙනවා. අලාභය කියන එක අපේ ජීවිතේ කරා පැමිණෙද්දී අලාභයට අපි මුහුණ දෙන්නේ කොහොමද? අලාභය කියන එකට අපි ඉදිරියේ කටයුතු කරන්නේ කොහොමද කියන එක මත බොහෝ දේවල් තීරණය වෙනවා. ඊළඟට නිന്ദා ප්‍රශංසායේදී, සැපේදී, දුකේදී, ඊළඟට මේ කීර්ති අපකීර්ති එහෙම නැත්නම් පිළිගැනීම නොපිළිගැනීම සමාජයෙන් තමන් කරා පැමිණෙද්දී ඒක ඉදිරියේ අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක මත බොහෝ දේවල් තීරණය වෙනවා. පින්වත්නි අපි මොහොතකට මේ කරුණු ගැන අපි එක එක ගමු. දැන් අපි සාමාන්‍ය ලෝකයේ කෙනෙකුගෙන් අහුවොත් ඔබ ඔබේ ජීවිතයේ කැමති ලාභයටද අලාභයටද? ඇහුවොත් එහෙම ඔබ කැමති නිന്ദාවටද ප්‍රශංසාවටද? ඔබ කැමති කීර්තියටද අපකීර්තියටද? ඔබ කැමති සැපටද දුකටද කියලා හැමෝම පිළිතුරු දෙන්නේ, හැමෝමගේම පිළිතුර වන්නේ මම අලාභයට කැමති නෑ, මං කැමති ලාභයටයි. මම අපකීර්තියට නිന്ദාවට කැමති නෑ, මං කැමති ප්‍රශංසාවටයි. මම දුකට කැමති නෑ, මං කැමති සැපයටයි. මම අපකීර්තියට කැමති නෑ, මං කැමති කීර්තියටයි. හැමෝගෙම පිළිතුර වන්නේ ඕන ඔකයි. නමුත් පින්වත්නි ඇත්තටම ලාභය කියන එකත්
අලාභය කියන එකත් ඉදිරි අපි ක්‍රියා කළ යුතු ආකාරය එක හා සමානයි. ඔබට සමහරට පුදුම හිතෙයි. ඒතර ලාභය අලාභය විතරක් නෙමෙයිද අපේ ජීවිතේ තියෙන අර්බුදේ? නැහැ. ඇත්තටම මේ අටම අපේ ජීවිතේ තිබෙනා වූ අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ අපි ඒවා අපේ ජීවිතේ කරා පැමිණෙද්දී නිසි ආකාරයෙන් කටයුතු නොකරන නිසා. නිසි ආකාරයෙන් කටයුතු නොකරන නිසා. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය ලෝකයේ කෙනෙකුගේ ජීවිතේට මේ කරුණ අට එද්දි මොකද වෙන්නේ? ඒ කරුණ අටෙන් ඒක නම යට කරලා දානවා කියනවා. කරුණ අටෙන් යට කරලා දානවා. යට කරලා දානවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ලාභයෙන් එයාගේ හිත යටපත් කරාට පස්සේ Tamanට තේරෙන්නේ නැහැ Taman මොකද්ද කරන්නේ කියලා. ඔහුගේ පාලනය ඔහුගෙන් ගිලිහෙනවා. අලාභයෙන් සිත යටපත් කරාට පස්සේ ඔහුගේ පාලනයෙන් ඔහුගේ හිත ගිලිහෙනවා. ඊට පස්සේ Tamanටම මතක නැහැ, සිහියක් නැහැ. Taman මොනවද කරන්නේ? කයින් මොනවද කරන්නේ? වචනයෙන් මොනවද කියන්නේ? සිතින් මොනවද සිතන්නේ? Tamanටම අදහසක් නැහැ. එහෙනම් මේ හේතුව නිසාම තමයි බොහෝ දෙනෙක් විවිධාකාර අර්බුදයන්ට තමන්ගේ ජීවිතේපත් වෙන්නේ. දැන් හිතලා බලන්න පින්වත්නි, ඔබේ ජීවිතේට අලාභයක් පැමුණු අවස්ථාවවලදී, දුකක් පැමිණිච්ච අවස්ථාවවලදී, නින්දාවක් පැමිණිච්ච අවස්ථාවවලදී, අපකීර්තියක් පැමිණිච්ච අවස්ථාවවලදී ඒ හේතු කරගෙන කොච්චර අකුසල් රැස් කරගන්නේ නැද්ද? එක් එක් සිදුවීම එක් එක් අවස්ථාව ගත් කල්ලි හොඳට හිතලා බලන්න තමන්ගේ ජීවිතේ අතීතයට බොහෝ අවස්ථාවලදී ඒ අපේ ජීවිතේ කරා පැමිණෙද්දී යට වෙලා යද්දී අපිට සිහිය නුවණින් විමසීම මේ කියන කරුණ ඔක්කොම මතක වෙලා යනවා. සිහිය නුවණින් විමසීම සම්මා දිට්ඨිය මේ කරුණ ජීවිතේ අතහැරිච්ච ගමන් අසිහිය ජීවිතේ රජ කරන්න පටන් ගන්නවා. අසිහිය රජ කරද්දී අයෝනිසෝ මනසිකාරය රජ කරන්න පටන් ගන්නවා. අසිහියත් අයෝනිසෝ මනසිකාරයත් රජ කරද්දී කවදාවත් එයා හරි නිවැරදි යහපත පිණිස පවතින තීරණම් ගන්නේ නැහැ. දැන් සමහර ලාට අපිට මුණ ගැහෙනවා, අපිට අසන්නට ලැබෙනවා. තමන්ගේ එක්කෝ ඔන්න අපි හිතමුකෝ යම් රණ්ඩු සරුවල් වීමක්. සමහර පවුලේ ඇත් එක්කම ඥාතීත් එක්කම රණ්ඩු සරුවල් වෙලා ඒ රණ්ඩු සරුවල් වෙච්ච මොහොතේ තමන් හිතට ආපු ආවේගයත් එක්ක සමහරට ආයුධයක් අරගෙන තමන්ගේම ඥාතීන්ට සමහරට එකකින් කොටලා ජීවිත නැසලා සිරේ විලංගුවේ වැටලා ජීවිතාන්තයේ දුක් විඳින ජනයා ඕන තරම් අපට අසනට දකින්නට ලැබෙනවා. ඒක මේ ලංකාවේ අපිට පමණක් බෞද්ධ අපට පමණක් සාධාරණ දෙයක් නෙමෙයි. ලෝකේ සෑම රටකම පාහි අපිට මේ දේ දකින්න පුළුවන්. එතකොට ඇයි මිනිසුන් මේ විදියට තමන්ගේ ජීවිතයේ අර්බුදකාරී අවස්ථාවක නිසියාකාරයෙන් ක්‍රියා කරන්න බැරි? ඒ නිසියාකාරයෙන් කළ යුතු දේ පිළිබඳව කියන්නේ ලාභයේ එද්දි කුමක්ද තමන් ලාභයේ ඉදිරියේ කළ යුත්තේ? අලාභයේදී අලාභ ඉදිරියේ තමන් කුමක්ද කළ යුත්තේ කියන පණිවිඩය ඔහුගේ හිතට ඔහු දීලා නැහැ. ඔහු කලින් එක හදාarලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට හුරු කරන්නේ අන්නේ දේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ලාභේ කරා තමන් කරා පැමිණෙද්දී හිතට පුරුදු කරලා තියන්න කිව්වා. පෙරම ඒ කියන්නේ කලින්ම ලාභේ ආව මොහොතේ නෙමෙයි ලාභේ එන්න කලින්ම මේ ලාභේ තමන් කරා පැමුණන මොහොතේදී සිටිය යුතු විදිය කොහොමද අපි හිතන්න ඕනේ? අපි හිතන්න ඕනේ පින්වතුනි මෙන්න මෙහිමයි. ඔන්නව සිහිය තබා ගන්න, දරා ගන්න. ලාභේ තමන් කරා පැමිණෙද්දී අපි හිතන්න ඕනේ මේ ලාභය කියන එකත් හේතු සහිතව මගේ ජීවිතේට පැමිණෙන්නේ. මේ ලාභය අද මගේ ජීවිතේ කරා පැමුණාට ඊළඟ මොහොතේ මට අලාභයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලාභයෙන් හිත යටපත් කරගෙන, ලාභයෙන් හිත උඩඟු කරගෙන, ලාභය ගැන හිතා හොඳට මේ සමහර වෙලාවට පාටි දදා
උමතුයෙන් වගේ කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඇයි අද මේ පැමිණිච්ච ලාභය හෙට අලාභයක් බවට පත් වෙන්නට පුළුවන්. ඒතර ලාභයේ මගේ ජීවිතේට පැමිණෙන්නේ හේතු සහිතව නම්, ලාභයේ පැමිණෙන්නේ හේතු සහිතව නම්, එහෙනම් අලාභයටත් හේතු සකස් වන කල්හි අලාභය මගේ ජීවිතේ කරා පැමිණෙනවා. ඕන් ඔය විදිහට ඔන්න ඔය ක්‍රමවේදය, ඔය වැදගත් විමසීමේ පර්යාය පුරුදු පුහුණු කරන කෙනෙකුට පින්වත්නි, ලාභය පැමුණුනත් එයාගේ හිත යට කරගෙන යන්නේ නැහැ. අලාභය පැමුණුනත් එයාගේ හිත යට කරගෙන යන්නේ නැහැ. ඒතර අපි අපේ ජීවිතයේ ලාභය අලාභය අපේ ජීවිතයට එන්නට මත්තෙන් නිරන්තරයෙන් මේක සිහිපත් කළ යුතුයි. මොකද්ද සිහිපත් කළ යුත්තේ? මෙන්න මේ විදිහට. මගේ ජීවිතයේ මේ පැමිණෙන ලාභය උදේ සෑම සියලු දෙනාගේම ජීවිතයට පැමිණුණා වූ දෙයක්. ලාභය කියන එකත් සකස් වෙන්නේ හේතු සහිතවයි. හේතු නිසා උපදින ඵලයක් වන මේ ලාභය හේතු නැති කල්හි හේතු වෙනස් වීමෙන් විනාශ වෙලා යනවා. ඒ නිසා අද මේ මට ලැබුණු ලාභය මේ ස්ථිර දෙයක් නොවේ. සදාතනික දෙයක් නොවේ. සෑමදාටම පවතිනක් නොවේ. ඒ වගේම තමයි සිහිපත් කරන අලාභය ගැනත්. අලාභය මගේ ජීවිතේ කරා පැමිණෙද්දී මේ අලාභයේ සියලු දෙනාට ධර්මතාවයක් වූ පොදු දෙයක්. අලාභය කියන එක හේතු සහිතව සකස් වෙච්ච නිසායි, හේතු නිසායි මේ අලාභය මගේ ජීවිතේ කරා පැමුණේ. අලාභය කියන එක සදාකාලික නැහැ. සෑමදාටම පවතිනක් නෙමෙයි. ඒතර බලන්න, ලාභයේ ඉදිරියේත් අලාභයේ ඉදිරියේදීත් ශ්‍රාවකයා, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ඒ සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාව හිතන්නේ විමසන්නේ එක විදියකට. හැබැයි මේ විමසීම යට කරන්න බෑ ලාභය ආපු වෙලාවට, එයා කලින් පුරුදු පුහුණු කළා නැත්තම්. අලාභය ආපු වෙලාවට, අලාභයේ ජීවිතේට ලැබිච්ච වෙලාවට සිහිපත් කරගන්න බෑ මේක අනේ මේක හේතු සහිතයි නේද? ඒ නිසා මේ අසාරෝ ලෝකේ සියලු දේ අසාරවත්, ඊළඟට අනිත්‍ය වූ ලෝකයේ සියලු දේවල් අනිත්‍ය වෙලා යනවා නේද? මේක යාට අලාභයක් වෙලාට සිහිපත් කරගන්න බෑ. එයා කලින් සිහිපත් කර තිබිය යුතුයි. ඒතර නිතර තමන්ගේ හිතට මේ ලාභ අලාභය තමන්ගේ ජීවිතේ කරා පැමිණෙනවා, මේ හේතු සහිතයි, හේතු වෙනස් වෙලා යද්දි මේක වෙනස් වෙලා යනවා කියන පණිවිඩය අපේ හිතට නැවත නැවත ලබා දෙනවට හරි අපූර්ව වචනයක් අපි භාවිතා කරනවා. මොකක්ද ඒ වචනේ? ඒකට තමයි පින්වතුනි අපි කියන්නේ උපේක්ෂාව කියලා. උපේක්ෂාව කියලා. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ උපේක්ෂාව කියන්නේ වැඩි යුතු එකක්. දියුණු කරගන්න ඕන එකක්. දැන් ඔබ අහලා තියෙනවනේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා. ඒතර උපේක්ඛාව නැත්නම් උපේක්ෂාව කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ මොකක්ද? මේ නිතර තමන්ගේ හිතින් තමන්ම පණිවිඩයක් ලබා දෙනවා. මගේ ජීවිතේට ලාභය පැමිණෙන්න පුළුවන්, අලාභය පැමිණෙන්න පුළුවන්, ඊළඟට නිന്ദාව පැමිණෙන්න පුළුවන්, ප්‍රශංසාව පැමිණෙනවා, සැපේ පැමිණෙනවා, දුක පැමිණෙනවා, කීර්තිය පැමිණෙනවා, අපකීර්තිය පැමිණෙනවා. ඒවා සදාකාලික නෑ. ඒවා ස්ථිර නෑ. ඒවා වෙනස් වෙන සුළුයි. මේ පණිවිඩය හැමතිස්සෙම තමන්ගේ හිතට දිදී එයා පුරුදු කරනවා නම්, ඒතර පින්වතුනි මොකද වෙන්නේ? එයාගේ හිත හුරු වෙනවා අර ලාභ අලාභ නිന്ദා ප්‍රශංසාවල තියෙන යථාර්ථය දරා ගන්නට තරම්. ඒතර අපි ඔය අර්බුද, ප්‍රශ්න, ගැටලු, ඊළඟට දරන්න බැරි දුක් වේදනා මේ ඔක්කොම මේ කැටගරි, එහෙම නැත්නම් මේ කොටස් වලට අයිති. මේ කොටස් වලට අයිති. ඒතර පින්වත්නි, අපි නිතර මේ පණිවිඩයේ හිතට දෙන එකට තමයි උපේක්ෂා භාවනාව කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. දැන් ඔබ හිතමු, දැන් ඔබට සමහරවිට හිතෙන්න පුළුවන් මෙහෙම, අනේ මේ කරදර මේ වැඩ කටයුතුත් එක්ක භාවනාවක්වත් කරගන්න වෙලාවක් නැහැ. එහෙම හිතන්න එපා. අපි හිතමු ඔබ බස්සේ යන වෙලාවක, ඔබ වාහනේ යන වෙලාවක, ඔබට රැකියා ස්ථානයේ ලැබිච්ච විවේකයකදී
ඔබ වෙන යම් අවස්ථාවකදී සමහරට අපි හිතමුකෝ ඔබ ඉන්නව ඔන්න ගිහිල්ලා යම් උත්සවයක. ඔන්න සියලු දෙනා සමහරලාට ഘോഷාකාරී බවත් එක්ක මේක දුෂ්කර වෙන්න පුළුවන්. සමහරට පරිසරයේ ස්වභාවයත් එක්ක දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි දුෂ්කර වුණත් මේක කළොත් ඔබ ලැබපු ලොකුම ජයග්‍රහණයක් ඒක. මොකද්ද ඔබ කරන්න ඕනේ? මේ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසාවල යථා ස්වභාවය පිළිබඳව පණිවිඩය හිතට දෙනවා. ඒ කියන්නේ විමසා මොකද්ද කොහොමද විමසන්නේ? ලාභේ මා කරා පැමිණෙනවා. ලාභේ ලෝකයේ සියලු දෙනාට පොදු ධර්මතාවය. ඒ ලාභේ මා කරා පැමිණෙද්දී මගේ හිත යටපත් වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ලාභය කියන්නේ අස්තිර දෙයක්. ස්ථිර දෙයක් නොවේ. ලාභය කියන්නේ අනිත්‍ය වූ දෙයක්. හේතු වෙනස් වෙලා යදී ලාභයත් වෙනස් වෙලා යනවා කියලා සිහිපත් කරනවා. දැන් බලන්නකො සමහර වෙලාවට අපි අහලා තියෙනවා පින්වතුනි ලොකු මිලියනස් ගණන් සමහරලට ඩොලර් මිලියන ගණන් ලොතරැයි යදෙනවා මිනිස්සුන්ට. ලොතරැයි යදිලා සමහරලාවට ඒ ලොතරැයි නිසා මෙයා විනාශ වෙනවා. මහා ධනස්කන්ධයක් ලැබෙනවා. ඒ ධනෙ නිසාම තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. එබඳු අවස්ථා අපිට අහන්න ලැබෙනවා. සමහර අවස්ථාවල තියෙනවා පින්වතුනි සමහර අයට දැන් කීර්තිය ප්‍රශංසාව නිසාම ජීවිතේ වරද්දවා ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමුකෝ ආයතනයක කෙනෙකුට උසස් වීමක් ලැබෙනවා. එතකොට Tamanට ලැබුණේ ඔන්න යම් උසස් වීමක් ප්‍රශංසාවක් ආයතන ලැබෙනවා. ඒ උසස් වීම මුල් කරගෙන එයා මාන්නක්කාරකමකට එනවා. මාන්නක්කාරකමකට පැමිණලා අර Taman එක කටයුතු කරන අන් සියලු දෙනාව අපහසුතාවයට පත් කරනවා. ඒ Tamanට ලැබිච්ච ලාභයෙන් Tamanට ලැබිච්ච දෙයින් අනිත් අය අපහසුතාවයට පත් කරනවා. ඇයි එයා අපහසුතාවයට පත් කරන්නේ? ඒ Tamanට ලැබුණු උසස් වීම පිළිබඳව එයා මුලා වුණ නිසා, රැවටුණ නිසා. ඒක දරා ගන්න යට බෑ. එයාගේ හිතේකට යටපත් වෙලා යටපත් වූ සිතින් ඔහු සිටින තාක්කල් ඔහු අකුසලයට තමයි වැඩි ඉඩ කඩක් දරන්නේ. ඒ නිසායි පින්වත්නි මෙය අපි හිතනවට වඩා අපේ ජීවිතය තුළ ඉතාමත් නිරන්තරයෙන් අපි පුරුදු පුහුණු කරගත යුතු එකක්. ඒතර මුලින්ම මේක සිහිපත් කරද්දී ඔබට හැකියාවක් තියෙනවා නම් නිශ්ශබ්ද පරිසරයක ඒ වගේම සංසිඳීම ඇති කරන පරිසරයක ഘോഷාකාරී නැති කලහකාරී ගතිය නැති පරිසරයක ඔබට ඉස්සෙල්ලා මේක නිස්කලංකය මේ දේ සිතන්නට විමසන්නට පුළුවන් නම් ඒක හොඳ ආරම්භයක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ මේ ගැන හිතිය යුත්තේ ඒ බඳු පරිසරයක විතරමයි කියලා. ඒ නිසා ඔබට ඕනම අවස්ථාවක ඔබේ ජීවිතේ මේ පිළිබඳව සිහිපත් කරන්න නුවණින් විමසන්නට පුළුවන්. ඒතර පින්වත්නි ඔන්න අපි හිතමු මේ පණිවිඩය නිතර නිතර දෙනවා. නින්දාව මේ ජීවිතයේ තිබෙනා වූ ධර්මතාවය. නින්දාව භාග්‍යතුන් වහන්සේලාගේ ජීවිතෙත් ලැබුවා. ඊට පස්සේ සසර පුරාවට බොහෝ ගුණධර්ම දියුණු කරගත් නික්ලේශී රහතන් වහන්සේලාත් නින්දා ලැබුවා. ප්‍රශංසාලත් ලැබුවා. එතකොට මේ නින්දා ප්‍රශංසා මගේ ජීවිතයටත් උරුම දෙයක්. නමුත් උරුම මේ නින්දා ප්‍රශංසා සදාකාලිකවම පවතින්නේ නැහැ. ඒ නින්දා ප්‍රශංසාත් හේතු සහිත උපන්න නිසා හේතු වෙනස් වෙලා යද්දී නින්දා ප්‍රශංසාත් වෙනස් වෙලා යනවා. ලාභ වෙනස් වෙලා යනවා. කීර්ති අපකීර්ති වෙනස් වෙලා යනවා. සැප දුක කියන දේ වෙනස් වෙලා යනවා. ඒතර වෙනස් වෙලා යන දෙයක් නිසා මගේ හිත යටපත් වෙලා මම ඒකට කටයුතු කරනවා නම් මට ඒක ගැළපෙන්නේ නැහැ. බලන්න කොච්චර වටින උදාර සංකල්පයක්ද මේක. උදාර සිතවිල්ලක්ද. ඒතර ඔබට පුළුවන් නම් දිනේ ඔබ අවදි වෙන සෑම දිනකම නේද ඔබට රාත්‍රිය වෙනකන් ඔබට මේ දේ ගැන නිරන්තරයෙන් ඔබට හිතන්නට විමසන්නට ඔබේ ජීවිතේ පින්වත්නි ඔබේ හිත ඒ සඳහා හුරු වෙනවා.
ඒ පණිවිඩය ඒ පණිවිඩය සිතට යනවා. හැබැයි ඒක එකපාරක් දෙපාරක් කළාට හරියන්නේ නැහැ. ඒක දිගින් දිගටම කරනවා. ඉතින් ඒකට තමයි අපි කියන්නේ භාවනාව. ඒ නිමිත්ත ඒ සිතවිල්ල අපි නිතර පුරුදු කරනවා, භාවිතා කරනවා. නිතර පුරුදු කරද්දී හිතේකට හුරු වෙනවා. ඒතකොට අන්නේ බඳු හුරු වෙච්ච සිතකින් යුක්ත කෙනෙකුට ලාභයක් ලැබුණ වෙලාවට ටක් ගාලා යාගේ හිතට එනවා. මොකද්ද හිතට එන්නේ? අනේ මේ ලාභය ස්ථිර එකක් නෙවෙයි. මේ ලාභය පැමුණාට මම මේ ලාභයෙන් මත් වෙන්න ඕනේ. මත් වෙලා කටයුතු කරන්න හොඳ නැහැ. දැන් බලන්න පින්වත්නි, දැන් සමහර ලාවට අපි අහලා තියෙනවා සමහර ලාවට උන්න විවාහ උත්සව ජීවිත. දැන් විවාහයක් ගත කරන්න යද්දී හැමෝගෙම තියෙන හීනේ තමයි, හැමෝගෙම තියෙන කල්පනාව තමයි අනේ අනිත් යාළුවා වගේ, එහෙම නැත්නම් යාළුවෝ හැමෝටම වඩා හොඳ වෙඩින් එකක් ගන්න කොහොමද? ලොකු මුදලක් වියපැහැදම් කරලා හැමෝටම පේන විදියට මං වෙඩින් එක ගන්න කොහොමද? ඒතර බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේක. අපේ ජීවිතේ මේ එක අවස්ථාවක් විතරයි මේක අපිට කරන්න වෙන්නේ. ඒ නිසා හොඳට වියපැහැදම් කරලා හැමෝටම පේන්න, හැමෝටම වඩා හොඳින් වෙඩින් එක ගන්න ඕනේ කියලා ලක්ෂ ගණන් සමහරට ණය වෙලා බැංකු ණය අරගෙන අනෙක් පිරිසකුනුත් සමහරට යහළු මිත්‍ර මිත්‍රාදීන්ගෙනුත් ණය අරගෙන තමයි ඔන්න වෙඩින් කරන්නේ. දැන් වෙඩින් එක කරලා සමහරට සතිය දෙකේ යද්දී දැන් එක පැත්තකින් ණය බර. තමන් ගත්ත ණය ගෙවා ගන්න ඕනේ. තව පැත්තකින් එනවා ඔන්න අර බැඳීම් එක්ක ඇති වෙච්ච ප්‍රශ්න ගැටලු. සමහරට ඥාතීන්ගේ ප්‍රශ්න. ඊළඟ ඉඩකඩම් ගැන ප්‍රශ්න. ඊට පස්සේ වගකීම් කියන ප්‍රශ්න. එතකොට සමහරලාට ලක්ෂ ගණන් මිලියන ගණන් වියපැහැදම් කරලා ලෝකෙට පේන්න, යහළුවන්ට පේන්න සමහරට විවාහ උත්සවයේ ගත්තට සති දෙක තුනකින් අර්බුද රාශියකට ඒ මුල් කරගෙන මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඇයි පින්වත්නි මේ? ඇයි මෙහෙම දෙයක් වෙන්නේ? අර කීර්තියට, ප්‍රශංසාවට අපේ හිත යට වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ හිත එච්චරම බොළඳයි, අපේ හිත එච්චරම බාලයි, මේ පුංචි කිසිම ප්‍රයෝජනයක් නැති අමුතු ප්‍රශංසාවක් ලැබීමේ අදහසින් දුක් කන්දරාවකට කර දෙන්න තරම් අපේ හිත ලාමක වෙනවා. දැන් එහෙම තරුණ පිරිස අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. සමහරලාට ඔවුන්ට ඒවා තේරෙන්නේ අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ. එතකොට පරක්කු වැඩි. වෙන්න ඕනේ අනතුරු, වෙන්න ඕනේ විපත් සියල්ලම සිද්ධ වෙලා. නේ? දැන් සමහරලාට අපි පෞද්ගලිකව අපිට මුණ ගැහිලා තියෙනවා. සමහරට පිරිමි දරුවෝ ඔන්න බලාපොරොත්තු වෙනවා විවාහයටපත් වෙලා ඉදී ඔන්න ගැහැණු දරුවාගේ පැත්තෙන් විශාල දෑවැද්දක් ලැබෙවි. ඒ දෑවැද්ද පිළිබඳ බලාපොරොත්තුෙන් හොඳට ණය අරගෙන වෙඩින් කරනවා. විවාහ උත්සව ගන්නවා. අන්තිමේදී විවාහ උත්සවය අවසන් වෙලා බලද්දී අර තමන් හිතපු තරම් දෑවැද්දක් මුදලක් ඔන්න ගැහැණු දරුවගේ පැත්තෙන් ලැබෙන්නේ නැහැ. දැන් තමන්ගේ හිත දැන් ඔන්න හිර වුණා. දැන් ණය ගත්තේ ඒකෙන් ණය ගෙවා ගන්න බලාගෙන. කාටවත් කියලා කතා කරලත් නෙමෙයි. මේ සිදුවෙච්ච සිදුවීම මම මේ ඔබට පැහැදිලි කරන්නේ. ඊළඟට සතිය දෙකේ යද්දී අර අලුත තමන් විවාහ කරගත්ත බිරිඳගෙන පුදුමාකාර දේශයකින් තරහකින්, ඥාතීන් ගැනුත් තරහකින් දේශයෙන් තමයි ඊට පස්සේ කටයුතු කරන්නේ. මේ සියලු ප්‍රශ්න ගැටලු මොකක් වෙනුවෙන්ද? මොකක් වෙනුවෙන්ද? එක්කෝ අර යහළුවන්ගෙන් අහන්න අර වචනේට මොකක්ද කියන්නේ? අනේ ඔයාගේ වෙඩින් එක තමයි හොඳම වෙඩින් එක. ඔයාගත් විවාහ උත්සවයේ තරම් විවාහ උත්සවයක් නම් මම කවදාකවත් දැකලා නැහැ. අර ලාමක ප්‍රශංසාවක් ලබන බලාපොරොත්තුෙන් අනාගත දුක් කන්දරාවක් කරේ තියාගන්නට තරම් අද තරුණ පිරිස් බොළඳ වෙලා තියෙනවා. බොළඳ වෙලා තියෙනවා. පින්වතුනි, ඒක ලංකාවේ අපට වගේම ඇත්තටම ඉන්දියාවෙත් බොහෝ ප්‍රබලව තිබෙනා වූ දෙයක්. මොකක්දෝ හේතුවක් නිසා ලංකාවේ බොහෝ දිනකටත් මේක හුරු වෙලා, පුරුද්දක් වෙලා. ඒතර පින්වත්නි, අපේ ජීවිත හැඩගස් වෙන්න ඕනේ
නිවැරදි ආකාරයෙන්ද ජීවිතේ යහපත් අයුරින්ද හැඩි ගැසිය යුත්තේ. නමුත් එහෙම නැත්නම් අන් අයට උමනා පරිද්දෙන්ද? ලෝකයේ අනිත් අය කරන නිසාද? එහෙම ජීවිත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අර බොළඳ ඊටමත් ලාමක නීච පහත් ප්‍රශංසාවක් බලාපොරොත්තුෙන් ඔබ ඔබේ ජීවිතේ දුක් කන්දරාවට ගොඩ ගහන තත්ත්වයටපත් වෙන්න එපා. මේ අරුබුද ඔක්කොමට හේතුව මොකක් නිසාද? අපි මේ කතා කරපු උපේක්ෂාව නැමැති පණිවිඩය Taman හිතට දීලා නැහැ. ඒ අතර බුද්ධිමත් තරුණ පිරිස ඉන්නවා. ඊටමත් කලාතුරකින් දකින්න දෙනවා. මහා විශාල වියදම් මහා විශාල මේ ආකාරයට Tamanගේ විවාහ උත්සව ගන්න යන්නේ නැහැ. ඔවුන් විවාහ උත්සවයේදී පෙරටු කරගන්නේ අනේ අපිට සමගියෙන් ඊළඟට එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ජීවිතේ එන අරුබුදකාරී ස්වභාවයන්ට අපි සමගිව එකමුතුව මුහුණ දෙමින් විවාහ ජීවිතයක් ගත කිරීම අරමුණ කරගෙන තමයි විවාහය පටන් ගන්නෙ. ඒතර ආරම්භය හොඳයි. පටන් ගැනීම හොඳයි. පටන් ගැනීම හොඳ වුණොත් පින්වත්නි ඔවුන්ට බොහෝ කලක් යත හැකියි. ඉතින් ඒ නිසා දැන් අපි දකිනවා බටහිර සමාජය තුළ ඔබ දකින්න ඇති බටහිර සමාජය තුළ මේ විවාහ ජීවිතය කියන එක දැන් නිකන් ඒක නිකන් නමට පමණක් සීමා වෙච්ච එකක් වගේ. බොහෝ වෙලාවට මේ පුංචි දේවල් සමහර පොඩි දේවල් ටක් ගාලා ඔන විකල්පයන්නේ මොකද? දික්කසාද වීම. දික්කසාද වීම. ඒ කියන්නේ පින්වත්නි ලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක කීර්ති මේ කියන ලෝදහම මේ ලෝදහම දරා ගන්නට මේ ලෝදහමට මුහුණ දෙන්න බැරි නිසා මහා අවාසනාවන්ත තත්ත්වයකට අද සමාජයපත් වෙලා තියෙනවා. එකක් තමයි පින්වතුනි ලෝකයේ පුරා තියෙනවා ඊටමත් තදින් පැතිරලා යන දෙයක්. ඒ තමයි දෙමව්පියෝ සමහර වෙලාවට බටහිර සමාජය තුළ විශේෂයෙන් මේක දකින්න ලැබෙනවා. තමන්ගේ දරුවන් වේගින් අත්හරිනවා. ඒ අත්හරින්නේ බොහෝ වෙලාවට අර දරුවන්ගෙන් ලැබෙනා වූ දුක් පීඩාවන් දරා ගන්නට තරම් ඔවුන්ට හැකියාවක් නැහැ. ඒ නිසා දරුවන් හිතින් අත්හැරලා දානවා. සමහර වෙලාවට දකින්න තියෙනවා විවාහ ජීවිතේ එන ප්‍රශ්න ගැටලු අර්බුද निराකරණය කරගෙන ඒක සංසිඳීමෙන් යුක්තව විසඳා ගන්න තරම් සූදානමක් නැහැ. ඒ නිසා ඔහි දික්කසාද වෙලා යනවා. පෞල් විනාශ වෙලා යනවා. දරුවෝ විනාශ වෙලා යනවා. අම්මලා තාත්තලා ඊට පස්සේ දරුවෝ එක තැන් වල. ඒ නිසා මේ ඔක්කොමට හේතුව මොකක්ද? උපේක්ෂාව කියන අංගය අපේ ජීවිතවලට එකතු වෙලා නැහැ. ඒ නිසා පින්වත්නි අර සමාජය තුළ තිබෙන්නා වූ අසහනකාරී අනර්ථවත් රැලි වලට ඔබ අහු වෙන්න එපා. අසහනකාරී අනර්ථවත් රැලි වලට ඔබ අසු වෙන්න එපා. ඔබේ ජීවිතේ හැමතිස්සෙම පෙරටු කරගන්න අර්ථය. ඔබේ ජීවිතේ හැමතිස්සෙම පෙරටු කරගන්න යම් කිසි උදාර අරමුණක්. ඔබේ ජීවිතේ පෙරටු කරගන්න සත්‍ය. ඒ සත්‍ය පෙරටු කරගෙන සත්‍ය තුල පිහිටා අපි සත්‍ය විදියට හඳුනා ගනිමින් ජීවිතය ආරම්භ කරනවා නම් ජීවිතය ගත කරනවා නම් මේ අරුබුද ප්‍රශ්න ගැටලු අපේ ජීවිතේ කරා පැමිණෙද්දී අපිට ඒවා මුහුණ දෙන්නට පුළුවන් සාර්ථක. ඒ නිසා ධර්මයේ තුල ශ්‍රාවක ශ්‍රාවිකාවක් කියන්නේ ප්‍රශ්න නැති කෙනෙක් බවට පත් කරනවා නෙමෙයි. දැන් සමහර වෙලාවට කෙනෙකු මේක වරදවා වටහා ගන්නවානේ. දැන් භාග්‍යතුන් වහන්සේ වදාලා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. නේ ඊළඟ දේශනා කරනවා මේ වහින වෙලාවට කුඩයක් යටට යම් කෙනෙක් ගියා මෙයා වැස්සෙන් ආරක්ෂා වෙනවා. නේ එතකොට ආන් ඒ වගේ තමයි ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී.
එතකොට ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන්නේ එයාට ප්‍රශ්න ගැටලු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ප්‍රශ්න ගැටලු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මොකද ප්‍රශ්න ගැටලු දුක් දුම්නස් ජීවිතේ කරා පැමිණෙනවා. ඒක මේ සසරේ ස්වභාවයක්. ඒක මනුස්ස ලෝකයේ ස්වභාවයක්. එහෙනම් ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන්නේ එයාව දුගතියෙන් ආරක්ෂා කරනවා. දුගතිය කරා රැගෙන යන්නේ නැහැ. බොහෝ දුක් ඇති පීඩා ඇති දුගතියෙන් යව නිදහස් කරනවා. ඒකයි මේ ධර්මයේ කියන්නේ ධම්මෝ විරක්ඛිත ධම්මචාරී කියලා. ඒ නිසා දැන් අපිට සමහර පිරිස් මුණ ගැහෙනවා ධර්මයේ අහලා ගොඩාක් පහදිනවා ඔන්න. වේගයෙන් පහදිනවා. වේගයෙන් පැහැදිලා ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්නවා. ධර්මයේ පුරුදු කරගෙන යද්දී ඕම් වැරදි අදහසකට එනවා. දැන් මම ධර්මයේ පුරුදු කරන නිසා මගේ ජීවිතේට අලාභය පැමිණෙන්න බෑ. නින්දා පැමිණෙන්න බෑ. දුක් පීඩාවන් පැමිණෙන්න බෑ. අපකීර්ති පැමිණෙන්න බෑ. මොකද මම ධර්මයේ පුරුදු කරන නිසා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් මතක තබා ගන්න ධර්මයෙන් කරන්නේ පින්වත්නි ලාභයට ඔරොත්තු දෙන හිතක් ඔබේ ජීවිතය ඇති කරලා දෙනවා. අර ලාභයේ ඉදිරියේ නීච තත්ත්වයටපත් කරලා නීච ස්වභාවය තුළ පහත් අදහස් ඇති කරගන්න තත්ත්වයට ඔබව පත් කරන්නේ නැහැ. ඒකෙන් මුදවා ගන්නවා ධර්මයේ. එහෙම නැත්නම් උපේක්ෂාව. අලාභය ඔබේ කරා ජීවිතේ කරා පැමිණෙද්දී අලාභයට හිත යටපත් වෙලා අකුසලයටපත් වෙන විදිහේ තත්ත්වයකට ඒකෙන් ඔබ ආරක්ෂා කරනවා. ආන් ඒක උපේක්ෂාවෙන් කරන්නේ. දුක පැමිණෙනවා. දුක පැමිණෙද්දී ඒ දුකට ඔරොත්තු දීලා ඒ දුක දරාගෙන ඒ දුක ඔස්සේ මේ අසිහියෙන් යුක්තව කටයුතු කරන තත්ත්වයටපත් කරන්නේ නැහැ. දැන් ඔබ බලන්න පින්වතුනි කොච්චර උපේක්ෂාවක් ශ්‍රාවක හිත්වල වැඩෙන්න ඕනේද කියලා සිදුවීමක් තියෙනවා. බන්දුල සෙම්පතියගේ බන්දුල මල්ලිකාවන්. බන්දුල මල්ලිකාවන් මේ විසව දිනක් බුද්ධ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේලා පෙරටු කරගෙන ගෙදර දානයක් පූජා කරනවා. ඒතකොට දානි පූජා කර කර ඉද්දී දැන් මේ දානේ පූජා කර ඉද්දී එකපාර පණිවිඩකාරයෙක් දුවගෙන ආවා. පණිවිඩකරුවෙක් දුවගෙන ඇවිල්ලා මේ බන්දුල මල්ලිකාවට පුංචි තුණ්ඩුවක් දුන්නා. මේ තුණ්ඩුව කියවලා බන්දුල මල්ලිකාව තුණ්ඩුව කියවලා ඉවරලා ආයිනේ ගහගත්තා. ඉනේ ගහගෙන ඔන්න දානි පූජා කරනවා. එතකොට මොකද වුනේ? එකපාරට මේ බන්දුල මල්ලිකාව ඉදිරියෙන් ගිය සේවිකාවකගේ අතින් තමන්ගේ ඔන්න හොදි පීරිසිය බිම වැටුණා. එතකොට දැන් මේ දානි වෙලාවේනේ. දැන් සේවිකාවගේ අතින් හොදි පීරිසිය බිම වැටුණ වෙලාවේ මේ රහතන් වහන්සේලා කල්පනා කළා දැන් මේ මල්ලිකාව බැරිලාක්වත් මේ පිනක් රැස් වෙන වෙලාවේ තරහසිතක් ඇති කරගනීද දන්නේ කියලා එකපාරටම සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා මල්ලිකාවනි ඔය කැඩී බිඳී යනවා කොහොමත් කැඩී බිඳිලා යනවා කියලා. ඇයි එහෙම දේශනා කළේ? අර බන්දුල මල්ලිකාවට යම් ගැටීමක් ඇති වේවි තරහසිතක් ඇති වේවි කියන අදහසින්. ඒතර බන්දුල මල්ලිකාව පින්වත්නි අර තමන් ඉනේ ගහගත්ත තුණ්ඩුව අරගෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේට ලබා දෙනවා. ඒ තුණ්ඩුවේ සඳහන් වෙනවා මල්ලිකාවනි ඔබගේ ස්වාමි පුරුෂයා බන්දුල සෙන්පතිය ඇතුළු දරුවන් 32 දෙනා කුමන්ත්‍රණයකින් මරණයටපත් වී ඇත. අර තුණ්ඩුවේ තිබුණ පණිවිඩය. ඒතර මල්ලිකාව කියනවා ස්වාමීනි මේ පණිවිඩ ලැබුණේ මට දැන්. නමුත් ස්වාමීනි මං කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. මොකද මම දන්නවා මේ ජීවිතේට උරුම වෙච්ච මේ ජීවිතය අපි මුහුණ දෙන ස්වභාවයක් මේක කියලා. පින්වතුනි හිතන්න බලන්න ඔබේ පවුලේ සියලු දෙනා එකපාරටම ඔන්න ඔබෙන් වෙන්නුණා නැති වුණා කියලා ඔබට යමක් අහන්න ලැබුණොත් ඒක ඔබට දරා ගන්න පුළුවන් වේවිද? ඔබට ඒකට මුහුණ දෙන්න පුළුවන් වේවිද? බොහෝ වෙලාවට ඒ බඳු හැකියාව බඳුර මල්ලිකාවට තිබුණ හැකියාව ඔබට නැති වෙවි. එහෙනම් පින්වතුනි මල්ලිකාවට ඒ බඳු
හැකියාවක්, එබඳු විශේෂත්වයක්, එබඳු මුහුණ දීමේ හැකියාවක් ලැබුණේ කොහොමද? අපි අර කලින් කතා කරපු ධර්මයේ තුලින් මේ ලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක කීර්ති අපකීර්තිය මේවා ජීවිතේ කරා පැමිණීම කියන එක ධර්මතාවයක් කියන බව ඔහු මනාකොට අවබෝධ කරගෙන හිටියා. මනාකොට අවබෝධ කරගෙන හිටියා. ඒ අවබෝධය බොහෝ කාලයක් තිස්සේ ඔහු ලබා දුන්න එකක්. මේ දාන වෙලාවේදී පණවිඩය ආපු වෙලාවේදී කඩිමුඩියේ හිතලා හදාගත්ත එකක් නෙමෙයි. ඒ වෙලාවේ හිතලා මේ හිත හදාගත්ත එකක් නෙමෙයි ඒක. අර කලින් තමන්ගේ හිතට දීලා තිබුණ පණිවිඩය, ඒ අවබෝධය, ඒ විමසීම මල්ලිකාවේ අර්බුදකාරී අවස්ථාවේදී සිත සංසිඳීමටපත් කරා. දැන් අපේ ජීවිතවල අපි දකින්නේ එහෙම එකක් නෙමෙයිනේ. අපි බොහෝ වෙලාවට දකින්නේ අර්බුදයක් ආවම තමයි අර්බුදයක් ආපු මොහොතේ තමයි කල්පනා කරන්නේ කොහොමද මේ අර්බුදයෙන් මිදෙන්නේ කියලා. ඒක වැරදි. ඒකට භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා පින්වත්නි. දැන් යම් කිසි කෙනෙකුට ජලය අවශ්‍යයි නම් ඔහු බුද්ධිමත් නම් නුවණැත්නම් දැන් අපි හැමෝටම ජලය අවශ්‍යයිනේ. ඒතර නුවණැති කෙනා මොකද කරන්නේ? ලිඳක් කලින් හාරනවා. ඔහු ලිඳක් හාරලා තියෙනවා ඔහුට පිපාසය ආපු මොහොතේදී ජලය ලබා ගැනීම පිණිස. දැන් පිපාසය ආවම ලිඳ හාරන්න යනවා නම් මොකක් වේවිද? පිපාසය ආවම ලිඳ හාරන්න පටන් ගන්නවා. ඔහු ඒකෙම විඩාවටපත් වෙලා මිය යනවා. ඔහුට පිපාසය සංසිඳෙන්නේ නැහැ. ඔහු විඩාවටපත් වෙලා මිය යෑමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ උදාහරණය මේ උපමාව ඔබේ ජීවිතේ හොඳට මතක තබා ගන්න. ඔබ ලාභය ආපු මොහොතේදී නෙමෙයි ලාභයෙන් හිත යටපත් වෙලා යන ස්වභාවයෙන් නිදහස් වීම පිණිස මහන්සි ගත යුත්තේ. ඒකට පෙර සූදානමක් තිබිය යුතුයි. අලාභයට මුහුණ දෙන්න ඕනේ අලාභය ආපු වෙලාවේදී නෙමෙයි. අලාභය එන්නට කලින් අලාභය ආපු මොහොතේදී Taman කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සිතට පූර්ව පණිවිඩයක් ලබා දිය යුතුයි. දුක ආපු මොහොතේදී ඒ දුක පිළිබඳව කල්පනා කරන දුක එන්න කලින් විමසිය යුතුයි. සැපේන මොහොතේදී සැපේ පිළිබඳව සැපේ එන්නට කලින් ඒ පිළිබඳව සිහිපත් කළ යුතුයි. ඒ විදිහට සිහිපත් කළොත් තමයි පිටුතර අර බන්දුල මල්ලිකා වගේ ආශ්චර්ය ශ්‍රාවකාවක් විදිහට ඔබේ ජීවිතෙත් ගොඩ නැගෙන්නේ. ඒ නිසා ඔබ අපිව කම්පා කරන්න බලන් හිතලා ඔබ අපිව කලබලයටපත් කරන්න මේ පුංචි මధుරියෙකුට පුළුවන්. පුංචි මැස්සෙකුට පුළුවන් ඔබේ හිතේ තියෙන සංසිඳීම නැති කරලා දාන්න. පොඩි මේ ශබ්දයකට පුළුවන් ඔබේ හිතේ ඔබේ ජීවිතයේ තියෙන සංසිඳීම නැති කරලා දාන්න. මොකක්ද ඒකට හේතුව? අපි පූර්ව පණිවිඩයක් විදියට සූදානමක් නෑ. අපේ හිතට අපි ලබා දීලා නෑ. ඒක තවත් විදියට කිව්වොත් උපේක්ෂාව ජීවිතේ වඩලා නැහැ. දියුණු කරලා නැහැ. දියුණු කරලා නැහැ. ඒ නිසා පින්වත්නි උපේක්ෂාව තියෙන කෙනෙකුට මුහුණ නොදිය හැකි අරුබුදයක් මේ ලෝකේ නැහැ. උපේක්ෂාව හොඳින් වඩපු කෙනෙකුට එයාට මුහුණ නොදිය හැකි අරුබුදයක් නැහැ. එයාට ඕන අරුබුදයක් ඕන ප්‍රශ්නයක් එයාට සාර්ථකව බොහොම උදාර ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් විදියට පුද්ගලයෙක් විදියට එයාට මුහුණ දෙලේ අරුබුද විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වරදවා වටහා ගැනීම අපි එවත් කරගත යුතුයි. ඒ නිසා දැන් කෙනෙක් හිතනවා නම් ධර්මයේ පුරුදු කරන නිසා මට එන ලාභය විතරයි කියලා. ඒක අමු මිත්‍යාවක්. මං ධර්මයේ පුරුදු කරන නිසා මං පින්දස් කරන නිසා මට කීර්තිය විතරයි එන්න ඕනේ. මට සැප විතරයි එන්න ඕනේ. මට ප්‍රශංසාව විතරයි එන්න ඕනේ. ඒක අමු මිත්‍යාවක්. ඒ මිත්‍යා අදහස් වලට ඔබ අහු වෙන්න එපා. ඒ බඳු අදහස් වලට අහු වෙන්න එපා. ඒ වගේ මේ මිත්‍යා මං කිව්වේ අර අපි සඳහන් කරේ ඔබට කලිනුත් සමාජයේ පැතිරිච්ච මිත්‍යා අදහස් තියෙනවා. මිත්‍යා රැලි තියෙනවා. ඒ රැලි වලට අහු වෙලා මේ ජීවිතේ ධර්මතාවය ඉක්මවා යන්න කියලා පුළුවන් කියලා හිතන්න එපා.
දැන් සමහරු හිතන්නේ එහෙමනේ, සමහරු කල්පනා කරන්නේ ලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක තමන්ගේ ජීවිතේට හරියට අදාළ නොවන විදිහට ජීවත් වෙන්නේ. ඒ කෙනාට අර අර්බුදෙද්දී අර දරා ගන්න බෑ. සේවිද විනාසා ගන්න හිතෙනවා. ජීවිතේ සම්පූර්ණ සියලු දේවල් ගැන අතහැරලා යනවා. ඒ කියන්නේ අපේක්ෂා භංගත්වයකටපත් වෙනවා. මුකුත් කර තියාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ පින්වත්නි, මේ උපේක්ෂා හොඳට වඩලා තිබ්බොත්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගේ ජීවිතවලට මහා පුදුමාකාර අභිමානයක්, මහා පුදුමාකාර පරුෂත්වයක්, මහා පුදුමාකාර ගම්බීර බවක් ලබා දෙන උදාර ශ්‍රාවක ශ්‍රාවිකා බවට පත් කරන උතුම් ගුණයක් තමයි පින්විතර උපේක්ෂාව කියන්නේ. මේ අටලෝ දහමට මුහුණ දීමේ හැකියාව කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ අද ඔබට මේ හිමිදිරි උදෑසන මේ කියා දුන්න කාරණේ අද දවස පුරා ඔබ පුරුදු පුහුණු කරගන්න මහන්සි ගන්න. දවස පුරා සිහිපත් කරන්න මේ ලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක කීර්ති අපකීර්ති මේවා හේතු සහිතයි. මේවා පටිච්ච සමුප්පන්නයි. හේතු සහිත උපදින නිසා හේතු වෙනස් වෙලා යද්දි මේවා වෙනස් වෙලා යනවා. හේතු අනිත්‍ය වූ ලෝකේ අනිත්‍ය වූ හේතුන්ගෙන් සකස් වුන මේ කරුණු අටමත් අනිත්‍ය වෙලා යනවා. මේවා නිට්ටය නෑ. ආන්ගේ පණිවිඩය නිතර නිතර ඔබේ හිතට ලබා දෙන්න. අද දිනේ පුරාවටවත් අඩුම ගානේ අඩුම වශයෙන් අද දිනේ පුරාවට හෝ මේ පිළිබඳ ඔබ සිහිපත් කරලා ඔබේ ජීවිතයට උදාර රැකවරණයක් සලසා ගන්න. ඒ සඳහා ඔබ සියලු දෙනාට මේ දහම් කරුණු හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ මේ උතුම් පින්බර අරුණෝදය සඳහම් දේශනා මාලාවේ තවත් එක් සඳහම් දේශනාවක් මේ විදිහට නිමාවටපත් උනේ. ඉතින් අදත් අපි මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමැති සියලුම දෙවියන්ට, භූමාතු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා විසිර පෙතිර සිටින්නා වූ පින් කැමැති සක්‍ර දේවේන්ද්‍රයන්, සතරවරන් දෙවිවරුන් ඇතුළු සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල දියුණු වෙත්වා. දෙවියෝ තුතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී, රට වාසී, ලෝක වාසී සිල් ගුණ දම් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සැප සැහැල්ලුව සැලසේවා. උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දිනේ මේ උතුම් දේශනාව සඳහා ප්‍රතිබර දායකත්වයේ දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය විසින්. ඉතින් මේ මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනා නමින් අනන්ත සංසාරේ පුරාවට මිය පරලොව ගිය සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ ජීවිත පරලොව වශයෙන් සැපයෙන් සැපයටපත් වෙත්වා. වහවහා සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි, ඒ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත්, ඒ වගේම ටිරෝන් විජේසිංහ මහත්මයා, නිමේෂා සහ ඉෂාරා යන තමන්ගේ දියණිවරුන්ටත්, ඒ වගේම බ්‍රයන් සහ ජෙසී කියන බෑනවරුන්ටත්, ඒ වගේම එමා සහ එලා යන මිනිබිරියන් සියලු දෙනාටමත්, ඒ වගේම මේ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටම මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඉතින් විශේෂයෙන් මේ නිල්මිනී මහත්මිය ටොරොන්ටෝ අසපුව මූලික කරගෙන බොහෝ පින්දහම් රැස් කරගන්න පින්වත් පවුලක්. ඉතින් මේ පවුලේ හැම දෙනාටම තුනුරුවනේ ආශිර්වාදයේ රැකවරණය සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම
අප සෑම සියලු දෙනාටම මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාටත් මේ පිංතුන් හැම දෙනාටමත් මේ පිංතුන්ගේ පවුල්වල දෙමව්පියන් දූදරු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටම මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික සැප සැහැල්ලු උදා වෙත්වා. උතුම් වූ ධර්ම අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තුනුරුවනි ආශිර්වාදය රැකවරණය සැලසේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.